Right. Right. Good evening, children. අද ඔයාලට ගිය සතියේ අපි අන්තිමට නැවැත්තුවේ ඔයාලට pupils book එකේ මම වැඩක් දුන්නා. අපි අන්තිමටම කතා කරේ letters ගැන. හරිද? letters ගැන කතා කළා. මම ඔයාලට ටියුට් එකේ පොඩි වැඩකුත් කරන්න කියලා කිව්වා. ඉතින් අපි මතක් කරගමු මොකද්ද අපි කතා කරේ letters ගැන. හරිද? ලියුම් letters ගැන කතා කළා. අපි කිව්වා letters වර්ග දෙකක් තියෙනවා කියලා. මේ වර්ග දෙක තමයි formal letters එක වර්ගයක්, අනිත් එක informal letters. හරිද? මේක තමයි letters වර්ග දෙක. එකක් formal letters, අනිත් එක informal letters. මේ දෙකට අපි තව නම් දෙකක් කිව්වා. formal letters කියලා කිව්වේ විධිමත් ලිපි. එහෙම නැත්නම් අපි රාජකාරි වැඩකට ලියන ලියුමක්. හරිද? රාජකාරි වැඩක් කියන්නේ පෞද්ගලික කාරණයකට නෙමෙයි, තමන්ගේ රාජකාරි වැඩකට ලියන ලියුමක්. ඒ කියන්නේ නෑදෑයෙකුට, යාළුවෙකුට, එහෙම හිතවත් කෙනෙකුට ලියන පෞද්ගලික ලියුමක් නෙමෙයි. හරිද? ඒවට තමයි formal letters කියලා කියන්නේ. මේකට අපි තව නමක් කිව්වා official letters කියලා. ඒ කියන්නේ කාර්යාලීය ලිපි, official letters. ඊට පස්සේ informal letters කියලා කියන්නේ අපි පෞද්ගලිකව දන්න. ඒ කියන්නේ තමන්ගේ යාළුවෙකුට, තමන්ගේ අම්මට, තාත්තට, නෑදෑයෙකුට ලියනවා නම් ඒවා informal letters. ඒවට අපි කිව්ව අනිත් නම තමයි අපි ඒවට කිව්ව personal letters කියලා. personal letters. හරිද? එතකොට ලියුම් වර්ග දෙක තමයි. එකක් formal letters, එහෙම නැත්නම් official letters, රාජකාරී ලිපි. අනිත් එක informal letters, එහෙම නැත්නම් personal letters කියලාත් කියනවා, පෞද්ගලික ලිපි. හරිද? දැන් ඒක වෙනස බලා ගන්න පුළුවන් අපි රාජකාරී ලියුමක් ලියනවද, පෞද්ගලික ලියුමක් ලියනවද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ලියුමක් ලියනවා නම් රජයේ ආයතනයක, රජය අපි හිතමු ප්‍රාදේශීය සභාවක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාට අපි ලියුමක් ලියනවා. අපි යාට කියනවා ඩිවිෂනල් සෙක්‍රටේරියට් කියලා. ඩිවිෂනල් සෙක්‍රටේරියට් එක තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඩිවිෂනල් සෙක්‍රටරි තමයි ප්‍රාදේශීය ලේකම්. එතකොට අපි යාට ලියනවා නම් අපි ලියන්න ඕනේ රාජකාරී ලියුමක්. හරිද? අපි ලොකු අම්මට ලියුමක් ලියනවා කියලා. හරිද? එතකොට we need to write a personal letter. හරිද? if we write a letter to our relation, අපේ නෑදෑයෙකුට ලියනවා නම්, or of our friend, නැත්නම් to our friend, යාළුවෙකුට ලියනවා නම් it should be a personal letter. ඒක පෞද්ගලික ලියුමක් වෙනවා. හරිද? ඉතින් ওই දෙක තමයි වර්ග දෙක. මම එදා ටියුට් එකේ ඔයාලට ලියා ගන්න කියලා කිව්වා. පොඩ්ඩක් ඉන්න, මම ඒ තැන පෙන්නන්නම්. ලියාගෙන නැත්තම් ඒක දැන් එතන ලියා ගන්න ඕනේ. හරිද? මෙන්න මෙතන තමයි ඔයාලා ලියා ගන්න ඕන.
ඒ පැත්තට ටියුට් එකේ පස්වෙනි පිටුවේ මේ පැත්තට එක පැත්තකට ඔයාලට ෆෝමල් ලෙටර්ස් කියලා දාගන්න පුළුවන්. අනිත් පැත්තට ඉන්ෆෝමල් ලෙටර්ස් කියලා දාගන්න පුළුවන්. යටින් වරහන් ඇතුළයිමත් ෆෝමල් ලෙටර්ස් කියන්නේ ඔෆිෂියල් ලෙටර්ස්, ඉන්ෆෝමල් ලෙටර්ස් කියන්නේ පර්සනල් ලෙටර්ස් කියලා ලියා ගන්න පුළුවන්. හරිද? මෙතන මෙන්න මේ කොටසේ ඔයාලා ලියා ගන්න ඕනේ. එදා ලියාගත්තේ නැත්නම් මේ බෝඩ් එකේ තියෙන විදිහට ලියා ගන්න. හරිද? මේ විදිහට දෙපැත්තට වෙන් කරලා ලියා ගන්න. ඊට පස්සේ අපි බලමු අර ලියුමෙත් මම ඔයාලට වැඩ වගේක් දුන්නා. ෆෝමල් ලෙටර් එක කියන්නේ ඉන්ෆෝමල් ලෙටර් එක පෞද්ගලික ලියුමක අපි ෆෝමැට් එක කතා කරා. හරිද? ඒ ෆෝමැට් එකත් ගෙදරදී පුරව ගන්න කියලා කිව්වා. ඒකත් අපි ආපහු පුරවමු බලන්න. හරිද? රයිට් ඉක්මනට මේක ලියා ගන්න ලියාගත්තේ නැත්තම් රයිට් දැන් බලන්න ඔයාලට මම ගිය සතියේ කිව්වා ගිය සතියේ අන්තිමට අපි පන්තිය නවත්තන්න වෙලා පොඩි වෙලාවකට කලින් කතා කරා a format of an informal letter. ඒ කියන්නේ පෞද්ගලික ලියුමක් ලියන ෆෝමැට් එක මොකක්ද කියලා ආකෘතිය. හරිද? මෙන්න මේක ඒතර ආකෘතිය මම ඔයාලට ෆෝමැට් එක බෝඩ් එකේ දැම්මා. මම කිව්වා ගෙදරදී මෙන්න මේ කොටස ෆිල් කරගන්න කියලා ඒ දාපු විදිහට. හරිද? එතකොට ටක් ගාලා මතක් කරගමු. පර්සනල් ලෙටර් එක අපි දානවා පර්සනල් ලෙටර් එකක්. එහෙම නැත්නම් ලෙටර්ස් අපි ලියනකොට දැන් ඔක්කොම වම් අත පැත්තෙන් තමයි පටන් ගන්න. අපි එදා කිව්වනේ හේතුව. ඔක්කොම left align කරනවා. රූලර් මාජින් එක මේක නම් අපි ඔක්කොම මෙහෙම වම් අත පැත්තෙන් පටන් ගන්න. හරිද? එතකොට උඩටම අපි දානවා කිව්වා ලියුම ලියන කෙනාගේ ඇඩ්‍රස් එක. එයාට අපි කිව්වා senders apostrophe s අය ලියුම යවන්නාගේ ලිපිනය ඔක තමයි උඩින් වෙන්නේ. හරිද? වමට ඔක්කොම වමට කරලා ලියනකොට අපි කියන්නේ left align කරනවා කියලා. හරිද? left align කරලා තියෙන. දැන් left align කරනවා කියන්නේ ඔක්කොම වමට ගේනවා. වම් අත පැත්තෙන් තමයි පටන් ගන්නේ. වමේ ඉඳලා දකුණට ඔක්කොම. රයිට්. පාර ලියුම යවන කෙනාගේ ඇඩ්‍රස් එකට යටින් ඒ කෙලින්ම රූලක්වත් ඉඩ තියන්නේ නැහැ. කෙලින්ම ලියන්න ඕන දිනය. හරිද? දිනය ලියන්න ඕන. ඊට පස්සේ දිනයට යටින් අපි ලියන්න ඕන ආමන්ත්‍රණයක්. හරිද? ආමන්ත්‍රණයක් ලියන්න ඕන. එතකොට ඒ ආමන්ත්‍රණය dear කියලා තමයි අපි පටන් ගන්න. හරිද? මෙතන රූලක් දෙකක් ඉඩ අරින්න ඕන. මම එදා කිව්වා ඔයාලට salutation එතකොට ඒක අපි dear කියලා පටන්ගෙන ලියනවා. ඊළඟට තමයි body of the letter. ඒ කියන්නේ ලියුමේ මැද කොටස අපි ඡේද වෙන් කර විස්තර ලියන්නේ මෙන්න මේ කොටසෙදී. තමන්ට කැමති පැරග්‍රාෆ්ස් ගානක් ලියන්න පුළුවන් ඒ කරුණු අනුව. ඊට පස්සේ ලියුම අවසන් කරනවා අත්සනට උඩින් අපි ලියනවා කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එකක්. ඔයාලට කිව්වා කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් කියලා කියන්නේ අපි සිංහලනුත් ලියුමක් ලියලා අත්සන් කරන්න යට උඩින්
අත්සනට උඩින් ලියනවනේ මීට විශ්වාසී ආදරණීය මීට දයාබර එහෙම කියලා ලියන්නේ. අන්න ඒ වගේ කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එක අපි ඉංග්‍රීසියෙන් මං කිව්වා ලියුම් වල පර්සනල් ලෙටර්ස් වල අපි දාන්නේ yours sincerely කියලා අපිට දාන්න පුළුවන් yours lovingly කියලා අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් with love කියලා දාන්න පුළුවන්. හරි ඔය තුනෙන් එකක් එක ලියන්න පුළුවන්. පර්සනල් ලෙටර්ස් වලට විතරයි මේවා දාන්න පුළුවන්. හොඳද? රාජකාරී ලියුම් වලත් අපි කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එකක් පාවිච්චි කරනවා අත්සනට උඩින්. හැබැයි රාජකාරී ලියුම් වලදී ඔයාලට මේක ගන්න මේවා ගන්න බෑ. රාජකාරී ලියුම් වල පාවිච්චි කරන yours faithfully, yours truly අන්න ඒ වගේ වෙන කම්ප්ලිමෙන්ටරි ක්ලෝසස් තියෙනවා. ඒවා තමයි ගන්න ඕනේ. right. මේකට යටින් සිග්නේචර් එක තමන්ගේ අත්සන දාන්න ඕනේ. හරිද? ඔය තමයි පර්සනල් ලෙටර් එකක් අපි පෞද්ගලික ලියුමක් ලියන ෆෝමැට් එක ආකෘතිය. right. දැන් ඔයාලගේ ටියුට් එකෙත් කරලා නැත්තම් කවුරු හරි මං කිව්වා ගෙදෙද්දී කරන්න කියලා. දැන් අර කොටස ෆිල් කර ගන්න ඕන. මම ඔයාලට ඒක ෆිල් කරපු එකක් දාන්නම් ස්ක්‍රීන් එකට. ඔන්න ඔය විදිහට තමයි ෆිල් වෙන්න ඕන. හරිද? senders address එන්න ඕනේ උඩින්ම. next date ඊට පස්සේ date එක එන්න ඕනේ. ඊට පස්සේ රූල් කීපයක් අතහැරලා salutation එක එන්න ඕනේ. ඊට පස්සේ ලියුම මැද කොටස body of the letter අයිමත් complimentary clause එක ඊට පස්සේ ඊට යටින් signature එක අත්සන. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි ලියුම හදාගන්න ඕන. ලියාගත්තේ නැත්නම් ඉක්මනට ලියා ගන්න. හරි. right. දැන් ඊළඟට ඒතර ඔයාලට ගෙදරදී pupils book එකේ ලෙටර් එකක් කරන්න කියලා කිව්වා. ඒ ලෙටර් එක කලින් කිව්වාගේ ඒක අර පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. හරිද? අර ලියුමක් දීලා තියෙනවා තනින් තනින් කොටස් කොටස්. ඔයාලට තියෙන්නේ ඒක හරි කොටස් පිළිවෙලට හදලා ලියන්න තමයි තියෙන්නේ. දැන් බලමු මේ ලෙටර් එක මෙන්න මේක තමයි ලෙටර් එක page number 79 79 පිටුව බලන්න ඒකේ තියෙන්නේ Amina wrote a letter to her friend Senani describing how her school celebrated the Children's Day. මේක කියනවා අමීනා ලියුමක් ලියලා තියෙනවා එයාගේ යාළුවා සේනානිට describing how her school celebrated the Children's Day. කොහොමද එයාගේ පාසලේ ළමයි Children's Day එක celebrate කරේ කියලා. ඒ කියන්නේ ළමා දිනය සැමරුවේ කියලා. But the letter is mixed up. ඒ වුණාට මේ ලියුම the letter is not in order. ඒක පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. Put it in the correct order. ඒක හරි පිළිවෙලට ලියන්න කියලා තියෙනවා. හරිද? මෙන්න මේක තමයි ලියුම. දැන් මේක අපි ඉස්සෙල්ලා බලමු. ඔව්. දැන් මේක බැලුවහම බලන්න මුලින්ම එන්න ඕන. උඩටම අපි දන්නවා දැන් පර්සනල් ලෙටර් එක අපි මුලින්ම ලියන්නේ ලියුම යවන කෙනාගේ ඇඩ්‍රස් එක. හරිද? ලියුම යවන කෙනාගේ ලිපිනය. දැන් එතකොට ඔව් මේකේ යවන කෙනාගේ ලිපිනය තමයි
B මෙන්න මේක තමයි යවන කෙනාගේ ලිපිනය. number 27 station road අවිස්සාවේල්ල. මේක තමයි B. පළවෙනිම ලියන්න මෙන්න මේක ඔයාලා වම් අත පැත්තේ උඩින්ම. number 27 station road අවිස්සාවේල්ල. right. ඊළඟට මේ ලියුමේ වැරද්දක් තියෙනවා. Facebook එකේ ඉස්කෝලේ අච්චුපත වුණාට මේකේ වැරද්දක් තියෙනවා. මේකේ වැරද්ද තමයි ලියුම ලියපු දවසක් නෑ මේකේ. හරිද? ලියුම ලියපු දිනයක් නෑ. ඉතින් එතකොට ලියුම වැරදි. මොකද අපි අනිවාර්යෙන් දිනයක් දාන්න ඕන. එතකොට ඔයාලා මෙන්න මේ B මේ ඇඩ්‍රස් එක ලියලා ඊට යටින් දිනයක් දාගන්න වෙනවා ලියුම ලියනකොට. හරිද? ඉස්සෙල්ලා එතකොට B 27 station road අවිස්සාවේල්ල ඊට පස්සේ යටින් දිනේ දාන්න ඕන. right. ඊට පස්සේ දිනේ දාලා අපි රූල් දෙකක් විතර අරින්න ඕනේ. රූල් දෙකක් තුනක් අතෑරලා ඊළඟට C මෙන්න මේ සැලියුටේෂන් එක ලියන්න ඕන. dear සේනානි ආමන්ත්‍රණය. හරිද? ඊළඟට සැලියුටේෂන් එකෙන් පස්සේ අපි දන්නවා අපි ලියන්න ඕන සැලියුටේෂන් එකෙන් පස්සේ අපි ලියන්න ඕන body of the letter. ඒක තමයි මෙන්න මේ ඡේද තුන. ඉතින් මේ ඡේද තුනෙන් අපි පිළිවෙලට හදා ගන්න ඕනේ මොකද්ද එකට එන්නේ කියලා. මොකද්ද දෙකට එන්නේ මොකද්ද තුනට එන්නේ කියලා. දැන් මේ පැරග්‍රාෆ්ස් තුන බැලුවහම සැලියුටේෂන් එකට යටින් රූලක් විතර අතෑරලා එන්න ඕන පළවෙනි පැරග්‍රාෆ් එක තමයි මෙන්න මේ D. D කියන පැරග්‍රාෆ්. ඔව්. D කියන පැරග්‍රාෆ් එක එන්න ඕනේ. දැන් D වල මොකද්ද කියන්නේ? How are you doing? පටන් ගන්නනේ dear සේනානි how are you doing? කොහොමද ඔයා මේ දවස්වල මොකද කරන්නේ? how are you doing? ගම ඔයාට කොහොමද? thanks for the lovely birthday card you sent me. ඔයා මට එවපු birthday card එකට thank you. yes I had a nice time on my birthday. birthday එක දවසේ මම nice time කියන්නේ සතුටින් කාලය ගත කරා. this time I donated a few books to the local library. මේ පාර I donated donate කරනවා කියන්නේ පරිත්‍යාග කරනවා. මම පරිත්‍යාග කරා a few books පොත් කීපයක් to the local library. local library කියලා කියන්නේ අපේ ගමේ තියෙන පුස්තකාලයට අපි කියනවා local library. හරිද? local library කිව්වහම බාල පුස්තකාලය කියන එක නෙමෙයි උතන අදහස. local කිව්වහම අපි local කියන එකේ තේරුම තමයි දේශීය කියන එක. එහෙම නැත්නම් ගමේ පුස්තකාලෙට අපි පොත් පරිත්‍යාග කරා. හරිද? right. ඊළඟට දැන් අතට පළවෙනි ඡේදය හරි. පළවෙනි ඡේදය එන්න ඕන D. ඊළඟට දෙවෙනි ඡේදය එන්න ඕන E. දෙවෙනි පැරග්‍රාෆ් එක body of the letter ලියුමේ මැද කොටසේ දෙවෙනි ඡේදයේ විදිහට එන්න ඕන E කියන පැරග්‍රාෆ් එක. our school celebrated the World Children's Day on October 1st. අපේ ඉස්කෝලේ celebrate කරා World Children's Day ලෝක ළමා දිනය on October 1st ඔක්තෝබර් 1 වෙනිදා. A special program was conducted on that day. එදා දවසේ on that day කොහම ඒ දවසේ special program එකක් විශේෂ වැඩසටහනක් conduct කරා. ඒ කියන්නේ පැවැත්වුණා. Our principal gave a speech in the morning assembly. විදුහල්පතිතුමා assembly කියනවා රැස්වීම. ඒතකොට උදේ රැස්වීමේදී special එනම speech එකක් කතාවක් කරා. He talked about the history of the Children's Day. එයා කතා කරා Children's Day එකේ ළමා දිනේ history ඉතිහාසය ගැන. We also got to know a lot of important things
about children's rights from his speech. ඒ වගේම we got to know a lot of important things වැදගත් දේවල් important කියන වැදගත් දේවල් about children's rights ළමයින්ගේ අයිතිවාසිකම් ගැන rights කියන්නේ මෙතන අයිතිවාසිකම් හිමිකම් ළමා අයිතිවාසිකම් ගැන from his speech එයාගේ කතාවෙන් after that we enjoyed a magic show and a film ඊට පස්සේ අපි magic show එකක් බැලුවා film එකක් බැලුවා we were given ice cream too අපිට ice cream උත් හම්බ වුණා දැන් ඒක තමයි දෙවෙනි පැරග්‍රාෆ් එක ඊළඟට තුන්වෙනි පැරග්‍රාෆ් එක ලේසි එතකොට ඒක මේක තමයි එන්න ඕනේ F එක තමයි තුන්වෙනියට එන්න ඕන පැරග්‍රාෆ් එක විදිහට ඒකේ කියනවා I hope you are in good health අපි මේ ලියුම අවසන් කරන්න හදන්නේ I hope you are in good health කියන්නේ මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා ඔයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති කියලා I am looking forward to hearing from you I am looking forward to hearing from you කියන එකේ තේරුම මම ඔයාගෙන් ලියුමක් බලාපොරොත්තු වෙනවා කියන එක looking forward කියන්නේ මම ඉදිරිය බලාගෙන ඉන්නවා ඉස්සරහට බලාගෙන ඉන්නවා hearing from you කියන්නේ ඔයාගෙන් දෙයක් අහන්න ඒකේ අදහස ඔයාගෙන් ලියුමක් ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා please write to me soon ඉක්මනින් මට ලියුමක් ලියන්න දැන් එතනින් body of the letter ඉවරයි ලියුම ඒ කියන්නේ ලියුමේ මැද කොටස ඉවරයි ඊට පස්සේ අන්තිමට මෙන්න මේ A කියන කොටස එන්න ඕන ඒකේ complimentary clause එකයි signature එකයි එකට දාලා තියෙන්නේ හරිද please give my regards to your family give my regards to your family කියන්නේ පවුලේ අයටත් සුබ පතන්න කියන වගේ අදහස හරිද give my regards to your family your friend complimentary clause එක විදිහට දාලා තියෙන your friend කියන එක අමීනා තමයි signature එක හරිද ඒතර ඔයාලා මේ තියෙන ටිකම පිළිවෙලට හදා ගන්න පුළුවන් මම අර කලින් කිව්වේ මේ ලියුමේ අඩුපාඩුවක් තියෙනවා මේකේ date එක නැහැ දිනේ දාගන්න ඕනේ හරිද දැන් ලියුම හැදුවාම මෙන්න මේ විදිහට එන්න ඕනේ letter එක ඔන්න ඔය විදිහට letter එක එන්න ඕනේ හරිද මුලින්ම senders address ලියුම යවන කෙනාගේ ලිපිනය date එක මම දිනයක් දාගත්තා දිනයක් දීලා නැහැ ඒ නිසා දිනයක් දාගත්තා 25th July 2021 කියලා හරි ඔයාලට කැමති දිනයක් මෙතනට දාගන්න පුළුවන් ඊට පස්සේ rule කීපයක් අතහැරලා dear සේනානි salutation එක ඊට පස්සේ first paragraph එක ඊට පස්සේ second paragraph එක ඊට පස්සේ තමයි third paragraph එක අන්තිමටම complimentary clause එකයි අත්සනයි හරිද ඔන්න ඔය විදිහට තමයි letter එක එන්න ඕන ඔව් මේක ලියා ගන්න දැන් ඔයාලා ලියලා තියෙනවා නම් මේක ලියා ගන්න ඕනේ නෑ හොඳද ලියලා තියෙනවා නම් මොකද පොතේ මේ ලියුම තියෙනවානේ මේකේ ඕඩර් එක මතක තියාගන්න හොඳද ඕඩර් එක මතක තියාගන්න ලියලා නැති අය ඉන්නවා නම් ලියා ගන්න ඕනේ කියන්නේ ලියා ගන්න කියන්නේ මේක බලන්න නෙමෙයි මම දැන් ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ ඔයාලා පොතේ අංක ටික දාගෙන පස්සේ එක ලියන්න ඕනේ හරිද මතක ඇතුව දිනේ දාගන්න ඩේට් එක පොතේ නැති නිසා හොඳද පොතේ දිනේ දීලා නැහැ ඒක නිසා මතක ඇතුව දිනයක් දාන්න ඕන ඔයාලට දිනේ නොදා ලියන්න බෑ උක හරි right පිළිවෙලට ඉක්මනට අංක ටික දාගන්නකො පොතේ හරිද පොතේ අංක ටික දාගන්න මේක ඒතකොට මේ ලියුම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද හේතුව මේකේ තියෙන්නේ අර පොතේ තියෙන එක පිළිවෙලට හදලා විතරයි හරි මම අමුතුවෙන් දෙයක් දාලා නැහැ ඔක දිනේ විතරයි දාලා තියෙන්නේ ඔයාලත් ඕඩර් එක බලාගත්තා නම් ඒ විදිහට හදන්න තිබුණා හරි ඉක්මනට අංක ටික දාගන්නකො right දැන් ඊළඟට
ඊළඟට අපි තව ලියුමක් ලියනවා. ඔයාලා ටියුට් එකේ තියෙනවා page number 6 6 වෙනි පිටුවේ යට. හරි ටියුට් එකේ 6 වෙනි පිටුව. මෙන්න මේ ලියුම. right බලන්න. Imagine that you have acted in a school drama and won the first place in the drama competition. Imagine කියන්නේ හිතන්න. හිතන්නවා that you acted act කළා රංගපාලා තියෙනවා school drama පාසලේ drama එක. And won the first place in the drama competition. රංගපාලා පළවෙනි තැන දිලලා තියෙනවා මේ drama competition එකේ. Write a letter to your grandfather, grandmother, uncle or aunt including the following information. දැන් ඔයාලට කියන ලියුමක් ලියන්න එක්ක 100ට එහෙම නැත්නම් ආතම්මට අංකල්ට ආන්ටිට ඔය හතර දෙනාගෙන් කාට හරි හතර දෙනාටම ලියන්න කියලා නෙමෙයි කියන්නේ එක්කෙනෙකුට ලියුමක් ලියන්න including the following information මේ පහත තොරතුරු ඇතුළත් කරන්න ඕනේ ලියුමේ details about the drama මේ නාට්‍ය ගැන විස්තර කියන්නේ නාට්‍යයේ නම මොකක්ද හරි කවුද ඒක ලිව්වේ අනේ වගේ කවදාද ඒක අපි පෙන්නුවේ ඒ වගේ your role ඔයාගේ චරිතය මොකක්ද costumes costumes කියන්නේ නාට්‍යදී පාවිච්චි කරන ඇඳුම් when and where and when it was held කවදාද කොහෙද මේක තිබුණේ the trophy or certificate you received ඔයාලට හම්බෙච්ච trophy එක සහතික මොනවද කියන එක මේ විස්තර දාලා අපිට කියන ලියුමක් ලියන්න කියලා දැන් බලමු ඔකට ලියුමක් ලියන්නේ කොහොමද කියලා right බලා ගන්න එතකොට අර ලියුම ලියනකොට ඔක්කොම වම් අත පැත්තෙන් පටන් ගන්නවා දැන් ඒව මතක තියෙන්නේ හරිද දැන් මේකට අපිට ලියන්න වෙන්නේ පර්සනල් ලෙටර් එකක් නේ මොකද හේතුව මේ අපි ලියුම ලියන්නේ ඒක ආච්චිට එහෙම නැත්නම් අංකල්ට සීයාට ආතම්මට අංකල්ට ආන්ටිට ඒ වගේ පෞද්ගලික නෑකමක් තියෙන කෙනෙකුට තමයි ලියන්නේ. එතකොට උඩටම දාන්න ඕන තමන්ගේ ලියුම ලියන්න. එතකොට තමන්ගේ ඇඩ්‍රස් එක. හරි? දැන් මම right
මේක තමන්ගේම ඇඩ්‍රස් එක වෙන්න ඕනේ කියලා හැම එකක් නැහැ. තමන්ගේ කියන්නේ මොනවා හරි ඇඩ්‍රස් එකක් උට දාගන්න ඕනේ. බලන්න නම්බර් 55 සමගිමාවත ගෝල් රෝඩ් අහංගම කියලා මම ඇඩ්‍රස් එකක් දැම්මා. හරිද? දැන් මේක තමයි ලියුම ලියන්නේ මම ලියුම ලියන මගේ ඇඩ්‍රස් එක තමයි මේක. හරිද? ඇඩ්‍රස් එකට යටින් ඒ කෙලින්ම යටින් ඌලක්වත් අරින්නේ නැහැ. ඒ කෙලින්ම යටින් දිනේ දාන්න ඕනේ. අපි දාමු අද 22යි අපි දාමු 22nd July 2021. හරි. දිනේ ඉතින් ඔයාලට කැමති විදිහකට දාන්න පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. 22යි 7යි 2021 කියලා දාන්නත් පුළුවන්. මේක අපි ඉංග්‍රීසි ක්‍රමයට නෙමෙයි දාන්නේ. එහෙම නැත්නම් අපි දාන විදිහට අවුරුද්ද මුලින් ලියලා කොහොම දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ දිනේ Tamanට කැමති ෆෝමැට් එකකට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි දිනේ තියෙන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. right. දැන් අපි ලියුම යවන අපේ ඇඩ්‍රස් එක දැම්මා, දිනේ දැම්මා. ඊට පස්සේ ආමන්ත්‍රණය රූල් කීපයක් අතෑරලා දාන්න ඕනේ. right. dear මම ලියනවා dear uncle. අංකල්ට තමයි ලියුම ලියන්නේ. ඒතර dear uncle. හරි. ඔය තමයි salutation එක. ආමන්ත්‍රණය. හරි. ඊළඟට අපි ලියුම පටන් ගන්න ඕනේ. හරිද? ලියුම පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපි පළවෙනි ඡේදය සාමාන්‍යයෙන් පෞද්ගලික ලියුම් ලියනකොට අපි පළවෙනි ඡේදය ලියනවානේ. අපි එකපාරටම මේ ඩ්‍රාමා එක රංගපාවයි මෙන්න මේක තමයි ඩ්‍රාමා එක කියලා එහෙම කියන්නේ නැහැ. අපි යාගෙන් අහන්නේ how are you? වාට කොහොමද? what about the members of your family? කොහොමද ඔයාගේ පවුලේ අයට කොහොමද? ඒ වගේ විස්තර ටිකක් අහලා මම නම් හොඳින් ඉන්නවා. මේ වගේ විස්තර ටිකක් කියලා තමයි අපි ලියුම පටන් ගන්න. ඒතර පළවෙනි ඡේදයේ ඒ කරුණ ටික තමයි එන්නේ. හරිද? මම ලියනවා මම මෙහෙමයි පටන් ගත්තේ. Thank you for the present you sent for my birthday. මගේ බර්ත්ඩේ එකට එපු
present එකට thank you. It was really a wonderful gift. ඒක බොහොම wonderful බොහොම පුදුම හිතෙන බොහොම හොඳ gift එකක්. ඊට පස්සේ මම අහනවා how are you uncle? How are you uncle? I hope you and the members of your family are keeping well කියලා එන්න ඕන. I hope you and the members of your family මම හිතනවා බලාපොරොත්තු වෙනවා ඔයයි ඔයාගේ පවුලේ අය හොඳින් ඇති කියලා. වාක්‍ය ඉවර කරන්න නැහැ මෙතන ඉඳ මදි නිසා ඔයාලා ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න. ඊට පස්සේ මම උඩින් ලියන්නම්. හරි. ඉක්මනට මේ ටික ලියා ගන්නකෝ. හරි ඉවරයි ලියාගෙන. හරි. දැන් අපි ඉතුරු ටික බලමු. දැන් මං කිව්වේ මෙතන යට කොටසක් තව වාක්‍ය ඉවර නැහැ මෙතන. හොඳ තව පොඩ්ඩක් තියෙනවා. ඒක උඩින් ලියනවා. ඒත් ඔයාලා මෙතෙන් තමයි ලියා ගන්න ඕනේ. හොඳයි. ඔයාලා මෙතෙන් ඉඳන් ලියාගෙන යන්න. මම ඒ ටික උඩින් ඉඳලා ලියනවා. හරි. ඊළඟට ඔව් අපි අතන keeping well කියලානේ අපි නැවතුවේ කියලා. I hope you and the members of your family are keeping well. මම හිතනවා ආය ඔයාගේ පවුලේ අය හොඳින් ඇති කියලා. I was really busy. I was really busy කොහම මම ගොඩක් කාර්ය බහුලයි during the last week. ඒ කියන්නේ පසුගිය සතියේ මම ගොඩක් කාර්ය බහුලයි. හේතුව අපි කියනවා because we staged a drama we staged කියන්නේ අපි ඩ්‍රාමා එකක් නම් අපි ස්ටේජ් කරනවා කියන්නේ වේදිකාගත කරනවා. බෝඩ් එක පේන්නේ නැහැ කියන්නේ බෝඩ් එක පේනවා අකුරු පේන්නේ නැද්ද නැත්නම් බෝඩ් එකම පේන්නේ නැද්ද? අකුරු. හරි. පොඩ්ඩක් මම පොඩ්ඩක් පහලින් ලියන්න. මේ ටික පේනවනේ දැන් පේනවනේ.
I was really හරිද? I was really busy during the last week. පහුගිය සතියේ මම ගොඩාක් කාර්ය බහුලයි. හේතුව තමයි හේතුව අපි කියන දැන් because කියන එක පාවිච්චි කරන්න අපි හේතුවක් කියන්නේනේ. because කියන එක conjunction එකක් වාක්‍ය එකතු කරන්න පාවිච්චි කරන එකක්. because කියන එකත් පාවිච්චි කරන්නේ හේතුවක් ගැන කියන්නේ. ගිය සතියේ මම කාර්ය බහුල වුණා. මොකද්ද හේතුව? We staged a drama in our school. දැන් අපි ඩ්‍රාමා එකක් නම් අපි වේදිකා ගත කරනවා. හරිද? එතකොට ස්ටේජ් කියන්නේ ඒකයි. හරිද? ඩ්‍රාමා එකක් අපි කියන්නේ ඩ්‍රාමා එකක් පෙන්වනකොට වේදිකා ගත කරනවායි කියලා. එතකොට we staged a drama in our school. ඊළඟට මම ලියනවා I am very eager. I am very eager කියන්නේ මම ගොඩක් උනන්දුවෙන් ඉන්නවා to share with you the details of our drama. I am very eager. Eager කියන්නේ මම උනන්දුවෙන් ඉන්නවා to share with you. ඔයත් එක්ක බෙදා ගන්න, share කරගන්න. With you the details. Details කියන්නේ විස්තර. Details of our drama. අපේ ඩ්‍රාමා එකේ විස්තර ඔයත් එක්ක share කරගන්න මම උනන්දුවෙන් ඉන්නවා. ඔයාට කියන්න මම උනන්දුවෙන් ඉන්නවා. දැන් ඕක තමයි පළවෙනි ඡේදෙට එන්නේ. ඊළඟට අපි දෙවනි ඡේදෙදී අර විස්තර ටික කියනවා ඩ්‍රාමා එක ගැන අපෙන් කියලා දෙනවා මෙන්න මේ විස්තර ටික කියන්න කියලා. ඩ්‍රාමා එක පෙන්වුවේ කවදද කොතනදීද? ඔයා කරපු රෝල් එක මොකක්ද? ඩ්‍රාමා එක ගැන විස්තර අහලා තියෙනවනේ ඩ්‍රාමා එකේ නම මොකක්ද? කවුද ඒක ලිව්වේ? ස්ක්‍රිප්ට් එක ලිව්වේ කවුද? පිටපත ලිව්වේ කවුද? අන්න ඒ වගේ විස්තර කොස්ටියුම්ස් මොනවද? හරි. ඒ ටික අපි බලමු. right. එතකොට මේක අලුත් ඡේදයක එන්න ඕන. හොඳ. මේ මෙතනින් පහළ ටික මම මේ ඉරි කැලක් ගන්න ඔයාලට බලා ගන්න ලේසි වෙන්න. දැන් මෙතනින් පස්සේ අලුත් ඡේදයක් එන්න ඕන. හරි?
දෙවෙනි ඡේදය අපි ලියනවා we staged our drama. අපි ඩ්‍රාමා එක වේදිකාගත කරා. දිනේ දාන්න කලින් අපි පාවිච්චි කරන preposition එක on 10th of July ජූලි 10 වෙනිදා in our school main hall අපේ ප්‍රධාන ශාලාවේදී. හරිද? ඊළඟට අපි ඩ්‍රාමා එකේ නම කියමු. ඒ වගේම ලිව්වේ කවුද කියලාත් කියමු. හරිද? The name of the drama is මේ ඩ්‍රාමා එකේ නම තමයි Our School. මොකක් හරි නමක් දාගන්න. එහෙම ගැටලුවක් නැහැ. The name of the drama is Our School and it was written by එක ලිව්වේ by a විදාමු grade 8 student of our school. දැන් මං කිව්වේ the name of the drama is Our School. මේ ඩ්‍රාමා එකේ නම අපේ පාසල and it was written by එක ලියලා තියෙන්නේ by a grade 8 student of our school. අපේ ඉස්කෝලේ 8 වසරේ ළමයෙක් තමයි මේ ඩ්‍රාමා එක ලියලා තියෙන්නේ. හරිද? දැන් ඊළඟට තමන් ඒකේ ඇක්ට් කරේ කවුරු විදිහටද costumes මොනවද කියලා අපි ඊළඟට ලියමු. මේ ටික ලියා ගන්න. හරිද? මම ඊටු ටික උඩින් ලියන්නම්. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න. හරි අපි බලමු. එතකොට අපි අන්තිමට ලියලා නැවැත්තුවේ the name of the drama is Our School and it was written by a grade 8 student of our school. ඒක ලිව්වේ අපේ 8 වසරේ ළමයෙක්. ඊළඟට අහනවනේ තමන්ගේ රෝල් එක මොකක්ද කියලා. හරිද? ඒ කියන්නේ මගේ රෝල් එක මගේ චරිතය මොකක්ද? දැන් මම ලියන්න පටන් ගන්නවා මේ උඩ ඉඳලා. හොඳද? ඔයාලා ලියන්න ඕනේ හැබැයි මේ නවත්තපු තැනට. අලුත් ඡේදයක ලියන්න යන්න එපා. හොඳද? In the drama, I acted මම act කරා මම රංගපෑවා as a school teacher. ඩ්‍රාමා එකේ මම act කරා ටීචර් කෙනෙක් විදිහට. හරිද? The drama society
of our school අපේ පාසලේ drama society එක supplied our school දැන් බලන්න I acted as a school teacher the drama society කියන්නේ නාට්‍ය සංගමය the drama society of our school අපේ ඉස්කෝලේ drama society එක supplied us with supply කරා අපිට සැපයුවා us with all the costumes කියන්නේ රංගපාන්න අඳින ඇඳුම් ඔව් ඉස්සෙල්ලා ඡේදෙටමයි මේක ලියන්නේ ඔයාලා නවත්තපු තැනට මේ මෙතෙන්ට එක ලියාගෙන යන්න ඕන supplied us with all the costumes අපිට ඔක්කොම costumes කියලා කියන්නේ අපි රංගපානකොට අඳින ඇඳුම් වලට තමයි costumes කියලා කියන්නේ හරිද එතකොට මේ costumes ඔක්කොම drama society එකෙන් අපිට දුන්නා හරිද දැන් අපි කියන්න ඕන විස්තර ටික කියලා ඉවරයි මං හිතන්නේ ඒක අහලා තියෙන අපිට ওই විස්තර ටික ලියන්නනේ ඊට පස්සේ අපි මේක ගැන අපේ අත්දැකීම කොහොමද කියලා ලියලා ඒ ඡේද ඉවර කරමු It was really a wonderful experience for me. It was really a wonderful day. At the end of the day, we were really happy. At the end of the day, it was really a wonderful experience for me. මට ඒක බොහොම හොඳ අත්දැකීමක් මේ drama එක. ඊට පස්සේ මම කියනවා at the end of the day දවසේ අවසානයේදී එදා දවසේ අවසාන වෙනකොට හරිද එදා දවසේ අවසානය වෙනකොට we were really happy අපි ගොඩාක් සතුටු හිතුණා මොකද because our drama was a success අපේ නාට්‍ය සාර්ථක වුණ නිසා අපේ නාට්‍ය සාර්ථකයි ඒ නිසා දවසේ අවසාන වෙනකොට අපි හැමෝටම ගොඩාක් සතුටු හිතුණා දැන් ඕක තමයි දෙවනි ඡේදය හරිද මෙතනින් දෙවනි ඡේදය ඉවරයි මොකද ඩ්‍රාමික සම්බන්ධයෙන් අපි ලියන්න ඕන කරුණු ඔක්කොම ලියලා තියෙන්නේ දැන් අපිට තියෙන ලියුම ඉවර කරන්න අන්තිම ඡේදය හරිද අන්තිම ඡේදය ලියන්න තියෙන්නේ ඒකෙදි අපි පොඩි වාක්‍යයක් දෙකක් ලියලා ලියුම ඉවර කරනවා හරි දැන් බලමු ඒ ටික ලියන්න
මේකත් අලුත් ඡේදයක්. මෙතන ඉඳලා I hope you were also really busy like me uncle. මම ඊළඟට ඡේදය ලියනවා. uncle මං හිතනවා ඔයත් මං වගේ busy කාර්ය බහුල වෙන්න ඇති. හරිද? ඊළඟට ඊළඟට අපි තව වාක්‍යයක් විතර ලියලා මේ ඡේද ඉවර කරනවා. හරි? ඔව්. ඊට පේන්නේ නැහනේ. I hope you were also really busy like me uncle. ඊට පස්සේ ලියනවා in your next letter tell me your ideas about our drama. ඔයාගේ ඊළඟ ලියුමේ in your next letter tell me next letter ඊළඟ ලියුමේ tell me කියන්න your ideas ඔයාගේ අදහස් මොනවද about our drama අපේ drama එක ගැන ඔයාගේ අදහස් මොනවද ඊට පස්සේ අපි ලියුම තව වාක්‍යයක් මේකට ලියලා අපි ලියුම ඉවර කරනවා ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න හොඳද ඉක්මනට ලියා ගන්න ඊළඟට දැන් මේ ලෙටර් එකේ අපිට තව චූටි කොටසක් තියෙනවා ලියන්න චූටි කොටසක් කියන්නේ කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එක දාලා අපිට ලියුම ඉවර කරන්න තමයි තියෙන්නේ ඔව් අපි බලමු එක හරිද එතකොට in your next letter tell me your ideas about our drama
ඊළඟට අපි ලියනවා උඩ ඒක අලුත් රූල් එක ලිව්වත් කමන්නේ තනි වාක්‍යයක්. ඒක මම ලියනවා I am looking forward මම ඉස්සරහට බලාගෙන ඉන්නවා I am looking forward කියන්නේ forward කියන්නේ ඉදිරියනේ. ඒතර I am looking forward කියන්නේ මම ඉදිරියට බලාගෙන ඉන්නවා to hearing from you. I'm looking forward to hearing from you. මං වාගෙන් ලියුමක් එනකම් බලාගෙන ඉන්නවා. තව වාක්‍යයක් ලියමු. Write to me soon uncle. Write to me soon කියන්නේ මට ඉක්මනින් ලියුමක් එවන්න uncle. හරිද? දැන් ලියුම ඉවරයි. ඊළඟට complimentary clause එක අපි අත්සනට කලින් දාන්නේ. complimentary clause එක මේක අපි දානවා මේකේ දානවා අපි yours lovingly ඊට ආදරණීය කියලා තමන්ගේ අත්සන හරි නම හරි යටින් ලියන්න ඕන. හරිද? ඔච්චරයි ලියුම. හරි ඔය පොඩ්ඩක් ලියා ගන්න ඉක්මනට. full stop එකක් තියෙනවා. හරි. දැන් එතකොට ඔය අපි ලියලා ඉවර කරේ අර 6 වෙනි පිටුවේ තියෙන අපේ ඔය ලියුමේ ප්‍රශ්නට උත්තරේ තමයි ලියලා ඉවර කරේ. හරිද? ඔව්. ඊළඟට ඔයාලා ඉවර කරේ මෙන්න මේ කොටස තමයි ඉවර කරේ. මෙන්න මේ 11 වෙනි ප්‍රශ්නෙට තමයි ඔයාලා දැන් අපි උත්තරේ ලිව්වේ. දැන් ඊළඟට ඔයාලා ගෙදරදී උත්තර ලියන්න ඕන. ඔව්. ගෙදරදී උත්තර ලියන්න ඕන මෙන්න මේ ප්‍රශ්න වලට. හරිද? 12 වෙනි ප්‍රශ්නේ. question number 12 එකට ලියන්න ඕන. ඒකේ තියෙන්නේ මේ පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඒකේ හිස්තැන් තියෙනවා. ඒක ෆිල් කරන්න ඕන උඩින් වචන අරගෙන. හරිද? pronouns වලින් තියෙන්නේ. ඊළඟට question number 13 13 වෙනි ප්‍රශ්නේ පැරග්‍රාෆ් එකක් තියෙනවා. කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. අයිමත් 14 වෙනි ප්‍රශ්නේ ඒකේ sounds බලලා තියෙන්නේ. මේක moth o sound එක. මෙතන month a sound එක. ඒ වගේ o sound එකෙන් ඉඳන් pot කියනකොට එනවනේ මේ පැත්තට o නේ sound එක pot. අන්න ඒ වගේ. mo ඒ වුණාට Monday දැන් මේක හැබැයි ඒකට ලියන්න එපා. ඒක මම ලබන සතියේ කියලා දෙන්න. හරි. ඔයාලා මේකේ 12යි 13යි ඒ දෙකට උත්තර ලියන්න. හරි. 12 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ. ඔය questions දෙකට උත්තර ලියන්න. ඒකට ඒ ප්‍රශ්න වලට ඔය 13 12 13 ප්‍රශ්න දෙකේ උත්තර අපි next week ඊළඟ සතියේ කතා කරනවා. හරිද? right එහෙනම් next week ඊළඟ බ්‍රහස්පතින්දා හවස 6ට ආපහු ක්ලාස් එකේදී හම්බෙමු. වැඩ ටික කරන්න. හොඳ ගෙදර වැඩ කරන්න නොකර ඉන්න එපා. ගෙදර වැඩ ටික මතක ඇතුව කරන්න. right එහෙනම් right good night children.